කාට හරි මතකයිද අපි මොනවද past continuous කියලා ගිය සතියේ කතා කරේ කියලා? අමතකද? ඈ? ඔව් මොනවද අපි past continuous කිව්වේ? කොහොම ආපුවා එන වාක්‍යයක්ද? past continuous එකක් කියලා කිව්වේ අපි මොකද පුතේ? අපේ subject එක ඉස්සරලා එනවා ඊට පස්සේ was හරි were හරි කියලා එනවා ඊට පස්සේ ක්‍රියාපදය එනවා ඒකට ing පාවිච්චි කරනවා නේද? right මේ අපි මෙන්න මේවර තමයි කිව්වේ past continuous එකක් කියලා. ඒතකොට past continuous එකකින් කරන්නේ පුතේ past action එකක් පහුගිය දවස්වල සිද්ධ වෙච්ච දෙයක් වෙමින් පැවතුණා කියලා අපිට කියනවා. right අපිට දැන් ඕනනම් කියන්න පුළුවන් මම පාරේ යමින් සිටියා. මම පාරේ යමින් සිටියා. අම්මා කතා කරමින් සිටියා. ඇක්ෂන් එක වෙලා ඉවරයි දැන්. ඒක අතීත කාලේ තමයි සිද්ධ වුනේ. right ඒතකොට ඒක අතීත කාලේ සිද්ධ වුණා. right දැන් ඒක ඉවරයි. හොඳද? right ඒතකොට අපි ඒ ගැන තමයි විස්තර කරන්නේ past action එකක් හැටියට. හොඳද? right සම්. එතකොට අපිට past continuous එකේදී අපි verb එකට ing දානවා. ඒ වගේම ඒක වචනයි නම් was කියන එක පාවිච්චි කරනවා. බහුවචනයි නම් අපි were කියන එක පාවිච්චි කරන්න ඕනේ. හොඳද? right. මේක මතකයිද දැන්? ඔව් සර්. right. එතකොට අපි ඒක වචනයි නම් මොනවද දාන්නේ? ඒක වචනයි නම් අපි කොහොමද ගන්නෙ? subject එක ගන්නවා was කියලා ගන්නවා verb එකට ing දානවා. බහුවචනයි නම් subject එක ගන්නවා were කියලා දානවා ing දානවා. හොඳද පුතේ? right? හරි. right සම්. එතකොට මේ හැටියට තමයි අපි පාවිච්චි කරන්න ඕන වෙන්නේ. හොඳද? right. අපි පුතාලා චූට්ටක් එක මතක් වෙන්නත් එක්කලා අපි පොඩි අභ්‍යාස මාලාවක් කරමු. හොඳද? right. මම white board එකේ පුතාලත් එක්කලා share කරනවා. right. මම මේ type කරන ටික ඉක්මනට පුතාලා ලියා ගන්න ඕනේ. සර් ලියලා ඉවරයි. හරි. right. අපි එහෙනම් පොඩ්ඩක් කතා කරමු නේද පුතේ? right. අදිශා මට කියන්න පළවෙනි එකට අපි මොකද දාන්නේ කියලා පුතේ? was. was කියන එකයි අපි පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි ඒක වචනයි he කියන එක ඒක වචනයි අපි ඒ නිසා මේකට was කියන එක පාවිච්චි කරන්න ඕන වෙනවා. right සම්. ඊට පස්සේ අපිට they කියලා තියෙන්නේ. රුවිනි කියන්නකො පුතේ පුතා මොකද දැම්මේ කියලා they කියන එකට. එළිය. අතව ලියන ගමන් ඉන්නේ. yes දෙව්මි ඉවරයි සර්. ඉවරයි right හරි. දෙව්මි දෙවෙනි එකට මොකක්ද දෙන්න ඕනේ පුතේ? මයි මතේ කියන එකට was නෑ. දෙව්මි මම අහන්නේ දෙව්මිගෙන් ඉන්නවනේ? ඔය චමික්ක දෙවෙනි එකට එනන් කියන මට. were. were they කියන්නේ බහුවචනයි අපි ඒ නිසා ඒකට were කියන එක පාවිච්චි කරන්න ඕනේ. right සම්. ඊට පස්සේ අපි තුන්වෙනි එකට right තුන්වෙනි එකට අපි යමු. එහෙනම් yes ලාහිරුනි. was කියන එක තමයි අපි ඒකට පාවිච්චි කරන්නේ. මොකද ඒක බහුවචනයි මම කියන එක ඒක වචනයි. අපි ඒ නිසා was කියන එක පාවිච්චි කරන්න ඕනේ. right. මට බිනිදි කියන්න දරුවෝ ඊළඟ එකට මොකක්ද දෙන්න ඕනේ කියලා. the dogs. බිනිදි
The dogs were. Right? The dogs were. Right? The dogs were. Right. ඊට පස්සේ අපි අපිට තියෙනවා men කියලා. right? මේකට අපි මොකද්ද දැම්මේ කියලා අපි අහමු බලන්න විබුද්ධගෙන්. විබුද්ධ පුතා මොකද්ද දැම්මේ අපේ men කියන එකට? right? question number 5 වලට මොකද්ද අපි දැම්මේ විබුද්ධ? අපතේ? yes පුතා විබුද්ධ. අපි එහෙනම් දෙව්මි කියමු. දෙව්මි මොකක්ද අපි දැම්මේ men කියන එකට? දරුවෝ ඉක්මනට කියමු අපි. දෙව්මි කාටි හියමි? මං කියන්නම්. හරි right අදිස්ස කියන්නේ නම් was men was කියලා කියනවා. අදිසා දිනෙලි මොකද කියන්නේ? ඒක හරිද වැරදිද? yes හරි හරි කියලා දිනෙලි කියනවා men was කියලා. දෙව්මි yes බිනුදි මොකද කියන්නේ? was කියලාමයි කියන්නේ. අපි බලමු එනම් රුවිනි අබරත්තයෙන් මොකද කියන්නේ කියලා. දෙව්මි කියන්නේ ඇහෙන්නේ නැහැ පුතේ අපිට. රුවි මොකද්ද කියන්නේ පුතේ උත්තරේ? was කියලා. හරි පුතේ මේක men කියන්නේ කාටද අපි? men කියන එක ඒක වචනද බහුවචනද? බහුවචනයි. ඉතින් බහුවචනයි නම් අපි was කියලා අරන් හරියනවද? ඒක බහුවචනයි. ඒ නිසා අපි ගන්න ඕන පුතේ were කියන එක. හොඳ දරුවෝ. right? එතකොට men කියන්නේ බහුවචනයි. අපි එතකොට ඒක ගන්න ඕනේ were කියලා. men were කියලායි ගන්න ඕනේ. හොඳද? right අපි යන්න ඔය වගේ ඒවා තමයි පුතේ අපි පොඩ්ඩක් පටල ගන්න right complicated වෙන්නේ. ඒ නිසා අපි ඒක වචන බහුවචන කල්ලාතුරු කරලා තියෙනවා. ඒ නිසා අපි ඒ සම්බන්ධව චුට්ටක් awareness එකේ ඉන්න ඕනේ. පොඩි alert එකක් තියාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඔක අමතක වෙන්න නිසා. right children. right children කියන එකට අපි මොකද දැම්මේ දරුවෝ? දෙව්මි බලන්න කතා කරන්න මට ඇහුන්නේ නැහැ තව දෙව්මිගේ voice. නැපතේ දෙව්මි voice කන පුතාගේ ඔඩියෝස් වෙනස් වෙලා ඇති පුතේ. ඔඩියෝ අඩු කරලා ඇත්තේ. පොඩ්ඩක් බලන්න සෙටින්ග් වලට ගිහිල්ලා ඔඩියෝ. right දෙව්මි කියන්නේ ඇහෙන්නේ නැහැ අපිට. yes දෙව්මි කියන්නේ were කියලා. right එතකොට children were කියන එක තමයි පුතේ අපිට ඒකට එන්න ඕනේ නේද? right එතකොට children කියන්නේ බහුවචනයි. අපි ඒ නිසා ඒකට were කියන එක දානවා. කමල් and සුනිමල් right ලයිරුනි මොකද කියන්නේ? were right ඒකටත් were එන්න ඕනේ. ඒක බහුවචන නිසා right. එතකොට ඔන්න ඔය වගේ අපුතේ අපිට චුට්ටක් මතක තියාගන්න ඕනේ. අපි එතකොට ඕවට අපි කියන්නේ past continuous කියලා. right past continuous කියලා. ඒ නිසා right පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. හොඳද? right සම්. එහෙනම් අපි ඔය හා සම්බන්ධවම තව චුට්ටි ටක් තියෙනවා. right අපි ඒකට යමු. චූටි පේපර් එකක අපිට පොඩි කොටසක් තියෙනවා. හරි අපි මෙන්න මේ පේපර් එකට පේපර් කියන්නේ පුතාලගේ මේක අපේ workbook එකේමයි තියෙන්නේ. right කට්ටියම ගන්නකො පුතේ workbook එකේ 54 වෙනි පිටුව 54 වෙනි පිටුව ගන්න workbook එකේ මේකේ පොඩි කවියක් තියෙන්නේ poem එකක් තියෙන්නේ. මෙන්න මේ poem එකේ පුතාලට අමාරු වචන තියෙන ඒවාට එක
ඉක්මනට පොතේ ලියා ගන්න. අමාරු වචන තියෙන ඒවා ටික ඉක්මනට ලියා ගන්න විනාඩි 2ක් වාගේ අරගෙන. 54 වෙනි පිටුව. work book එක. හරි සර්. හරි අපිට බැරි වුණාය අපි වැඩේ කරගෙන යනකොට කතා කරමු පුතේ අපිට අද චුට්ටක් පේපර්ස් වගේකුත් කතා කරගන්න තියෙනවා ටිකක් වැඩිපුර අද ටිකක් වැඩ තියෙනවා තියෙන වෙලාවෙන් රයිට් හරි අපිට තියෙනවා පුතේ එතකොට රයිට් කැටපිලර් රයිට් උඩින්ම අපිට තියෙනවා කැටපිලර් අපි කාටද කැටපිලර් කියලා කියන්නේ දලඹුවට අපි කියනවා කැටපිලර් කියලා හොඳද රයිට් එතකොට කවුද මේක ලියලා තියෙන්නේ මේ කවියේ කවුද ඕතර් පොයට්‍රි කවුද පොයට්‍රි කවුද මේකේ කවියාගේ නම මොකද්ද පොයට්‍රි කියලා කියන්නේ අපි කවියට පුතේ කවිය ලියන එක්කනට රයිට් ඕතර් කර්තෘ කවුද අපි පොයට්‍රි එන්නේ මෙතන රයිට් මෙතන තියෙන පුතේ වෙන්ඩිකෝප් රයිට් වෙන්ඩිකෝප් කියන මහත්තයා තමයි මේක අපේ කරලා තියෙන්නේ once chubby caterpillar sat upon a leaf singing eat be merry life is very brief once chubby caterpillar sat upon a leaf singing eat and be merry life is very brief right මෙන්න මෙයාද සින්දුවක් කියාගෙන right අපි වාගේ පුටුවට වෙලා වාඩි වෙලා කකුලක් දාගෙන නේද දෙවුමි right එහෙම දැන් මෙන්න මෙයා කියනවා once chubby caterpillar chubby කියලා කියන්නේ මහත හොඳද right chubby කියලා කියන්නේ මහත දැකලා තියෙනවනේ නේද අරන් තියෙනවනේ අදීෂා සෙල්ලම් කරනවනේ අරගෙන අර මල් ගස් වල ඉන්නේ උන් අරගෙන නේ චමික්ක හරි ආසයිනේ නේ හරි right ඔන්න එතකොට මහත මේ වාගේ caterpillar කෙනෙක් right sat upon a leaf set කියලා කියන්නේ පුතේ වාඩි වුණා right upon a leaf right leaf එකක් කියලා කියන්නේ මොකද්ද පුතේ leaf කියලා කියන්නේ කොළයක් උඩ වාඩි වෙලා මෙන්න මෙයා දැන් සැපට ඉඳගෙන කියනවා right කියනවා eat be merry කන්න සතුටු වෙන්න right be merry කියලා කියන්නේ සතුටු වෙනවා හරිද right eat කන්න සතුටු වෙන්න life is very brief මේ ජීවිතය කියන්නේ හරිම චුට්ටි කෙටි බ්‍රීෆ් කියලා කියන්නේ කෙටි රයිට් මේ ජීවිතය හරිම කෙටි ඒ නිසා කන්න කාලා සතුටු වෙන්න නේ එහෙම සමහරු කියනවනේ නේද නේ කාලා මැරෙනවයි අකාලා මරණයි කියලා දෙකක් තියෙනවා කාලා මැරුණාම මොකද වෙන්නේ තමයික දන්නවා දිනේදී මොකද වෙන්නේ කාලා මැරුණාම අකාලා මරණයි කාලා මරණයි කියලා දෙකක් තියෙනවනේ ඔබේ තියෙනවද මේ පැත්තේ කාල මරණ අකාල මරණ ඈ තියෙනවා සර් තියෙනවා කාල මරණ වුණාම මොකද කාල මරුණාම මොකද වෙන්නේ අකාල මරණ වුණාම මොකද වෙන්නේ ඔය දෙකේ වෙනස මොකද්ද වෙන්නේ තමයිද ඈ තමයිද කිව්ව මයික් එක ඕෆ් කරගෙන කතා කරුවට ඇහෙන්නේ නැහැ නේ මට රයිට් අපි සමහර මිනිස්සු කියන්නේ කාලා මැරුණාම පෙට්ටියවත් බර තියෙනවා කියලා. නේ? අර යනකොට කාපු ටිකේ හරි බර තියෙනවනේ. ඒකයි කාලා මරණයි කියලා කිව්වේ. රයිට්? ඉන්න ඔයාලා වැඩි කන්නේ. පුතේ. රයිට්? හරි. රයිට් සර්. ඒක life is very brief. brief කියලා කියන්නේ කෙටි, පොඩි. පොඩි කියලා කියන්නේ චුට්ටි කාලයයි. brief කියලා කියන්නේ කෙටි. right සර් අපන්ට මොකද අපොන් කියලා කියන්නේ පුතේ උඩ කොළේ උඩ අපොන් leaf කියලා කියන්නේ කොළේ උඩ ඒක අපොන් කියලා කියන්නේ ප්‍රිපොසිෂන් එකක් එතකොට උඩ මත කියලා කියන්නේ right අපි යන දෙවෙනි ස්ටැන්සා එකට යනවා මේ මෙන්න මේ පුතේ මේ කවියක් ගත්තාම brief කියලා කියන්නේ පුතේ කෙටි right අපි මේ කවියක් ගත්තාම මෙන්න මේ කවිය පුතේ මෙන්න මේ පද හතරක් මෙතන තියෙනවා. right අපි මේ පද හතර එහෙම එහෙකට කියන පුතේ ස්ටැන්සා එකක් කියලා. right එතකොට එහෙම එහෙකට කියන ස්ටැන්සා එකක්. එතකොට ස්ටැන්සා කීපයක් අපිට එකතු වෙලා තමයි
poem එකක් අපිට හැදිලා තියෙන්නේ කවියක් හැදිලා තියෙන්නේ. හොඳද? right? ඒකත් ඊළඟ අවුරුද්දේ අපිට ඉගෙන ගන්න තියෙන stanzas verses ගැන හැම. right? ඊට පස්සේ soon he lost his appetite and changed his merry tune. He started spinning himself inside hard cocoon. Soon he lost his appetite. Appetite කියලා කියන්නේ කැමැත්ත. right? appetite කියලා කියන්නේ පුතේ කැමැත්ත. Oh, right, Abisha. Right. Appetite කියලා කියන්නේ කැමැත්ත. Soon he lost his appetite. ඉක්මනට මෙයා මෙන්න මේ lost කියන්නේ මොකද්ද? lost කියලා කියන්නේ නැති වුණා පුතේ. right? නැති වුණා. එයාගේ කැමැත්ත නැති වුණා. ඇයි ඒ? අපිටත් ඔහොමනේ නේද? මොනවා හරි දෙයක් කන්න තියෙනවා ඔක කාලා ඉවර වුණාම ටිකක් වෙලා ගිහින්ම ඔය ගැන බලන්නේවත් අපි නේද? ඒ කාලා ඒකට ඇති වෙනවා. right? මෙයාටත් වෙලා තියෙන එක තමයි දැන්. And change his merry tune. එයා මේ අර ලස්සනට ගායනා කරා එන්න කන්න මේක ජීවිතේ කෙටි කිකේට මෙයාගේ tune එකත් වෙනස් වුණා. එකපාරම මොකද? change කියලා කියන්නේ වෙනස් වුණා. merry tune ලස්සන කටහඬ තිබ්බ එක මේක වෙනස් වුණා. මොකද? he started spinning. spin කරනවා කියලා කියන්නේ මොකද්ද පුතේ? right? spin කරනවා කියලා කියන්නේ අපි අර මහානවා එහෙම නැත්නම් කටිනවා කියලා එකක් කියනවා. right? කටිනවා. right? අර සාමාන්‍යයෙන් පණුව පුතාලා දැකලා ඇති. right? එහෙම නැත්නම් මේ ඔය ගෙවල් වල එහෙම ඉන්නවා මකුළුවෝ අර දැල් වියනවා. කටින් එයාලගේ අර චුටි ස්ටාවයක් දාලා දැල් වියනවා. අපි ඒකට කියනවා ස්පින් කරනවා කියලා. හොඳද? right? එතකොට කටිනවා නැත්නම් වියනවා කියන එකට අපි කියනවා ස්පින් කියලා. he started spinning hid himself inside a hard cocoon. මෙයා මොකද වුනේ? එකපාරම මෙයා ඊට පස්සේ ස්පින් කරන්න පටන් ගත්තා. චූට්ටර දාලා දැල් වාගේ වියන්න පටන් ගත්තා. මෙයා hid himself. hid කියලා කියන්නේ පුතේ හැංගුණා. right? hid කියලා කියන්නේ හැංගුණා. himself. ඔහුම එයාම හැංගුණා. මෙන්න මේ ටන් කියන්නේ අපුතේ ටන් කියන්නේ ඒ කියන්නේ මෙන්න මේ TUN නේද? ඕද? tune දැන් ඔයාලා ඔය දාන්න ෆෝන් එකේ ලස්සන tune එක රෙජින් tune එකක් තියෙනවා. අරක මේක කියන්නේ tune එක කියලා කියන්නේ ශබ්දය පුතේ. right? එතකොට he himself හැංගුණා යාම හැංගුණා inside a hard cocoon. cocoon එක කියලා කියන්නේ මොකද්ද? අපි දැන් 6 පන්තියත් ඉගෙන ගන්නවා 4 පන්තියත් ඔක ඉගෙන ගන්නවා. butterflies life cycle එකේ. මොකද්ද cocoon එක කියලා කියන්නේ අපි? හදන මේ අමුතු මේක. අමුතු මේක. ඒ අමුතු මේකට කියන්නේ නම මොකද්ද කියලා මතකද? කෝසය නේද? right? cocoon කියලා කියන්නේ කෝසය. right? අර දලබුව ඇතුලේ ඉන්නේ පොපුවක් ඇතුලේ. right? අපි ඒකට කියන්නේ කෝසය. නේද? right. ඌ ඊට පස්සේ අරක ඇතුලට ගියා. right? inside a hard cocoon. And he was still and quiet there. right? quiet. මොකද්ද quiet කියලා කියන්නේ පුතේ? quiet කියලා කියන්නේ අපි නිශ්ශබ්ද. right? quiet කියලා කියන්නේ නිශ්ශබ්ද. right? එයා මෙන්න මේකට වෙලා දැන් ඔන්න ඔය ගුලි වෙලා දැන් තමන්ගේ පාඩුවේ ඉන්නවා. අපි වාගේ. ගෙදරට වෙලා ඉන්නකොට එහෙමනේ නේද කට්ටිය? right? අම්මා හොයනවනේ මිලේ චූටි කී කොයි ලොකු කී කොයි කොල්ල කොයි තමික්ක ඉන්නවද දන්නේ කියලා කිසි සත්‍යයක් නැතුව quiet කියන්නේද? අපිට quiet කියලා කියන්නේ නිශ්ශබ්ද. sir himself කියන්නේ මොකද? ඔහුම එයාම තමයි දැන් මේක ඇතුලේ හැංගුනේ. වෙන කෙනෙක් නෙමෙයි. මෙයාම තමයි අර කෝෂෙත් හදාගෙන ඒවා මේවා කරගෙන එයාම තමයි ඇතුලට ගියේ. හොඳද? right? හරි. heart කියන්නේ මොකක්ද? heart කියලා කියන්නේ පුතේ තද. right? Day after day went by. At least it cracked and he emerged a gorgeous butterfly. right? crack වුණා.
right මෙන්න මේක crack වෙනවා කියලා කියන්නේ පුතේ අපි දන්නවා දැන් අපි සමහර දැන් අපේ පුතාලාගේ නම් නෑතානේ right අපේ අම්මලාගේ තාත්තලාගේ කිරියම්මලා කිරියත්තලාගේ අර ටිකක් විලුඹු අර ටිකක් චූටි චූටි ඉරි යනවා දැකලා තියෙනවා චුට්ටක් අර තුවාල වෙනවා දැකලා තියෙනවා නේද right අපි ඒවට කියන්නේ පුතේ crack වෙනවා කියලා right එහෙම නැත්නම් සමහර වෙලාවට ඔය අපේ බිත්ති වල ගාපුවම බිත්ති වල යනවා ටිකක් පැලුමක් ඇති වෙනවා right අපි යන්නේ crack කියලා කියන්නේ පොඩි පැලුමකට තමයි අපි crack වෙනවා කියලා කියන්නේ right පැලුමක් ඇති වෙනකොට අපි කියනවා crack වෙනවා කියලා. එතකොට මෙන්න මේ කෝෂයේ කොකුන් එක crack වුණා ටික කාලෙකින් right last crack and it emerge කියලා කියන්නේ පුතේ පේනවා right emerge කියලා කියන්නේ පේනවා right පෙන්නුම් කරා emerge gorgeous butterfly gorgeous කියලා කියන්නේ අපිට ඉතාම ලස්සන ඉතාම අලංකාර right gorgeous කියලා කියන්නේ right කියන්න බැරි තරම් ලස්සන කියන එක තමයි අපි gorgeous කියලා කියන්නේ right එතකොට කියන්න බැරි තරම් ලස්සන සමනලේකාව අර කොකුන් එක crack වෙලා කැඩිලා ගිහිල්ලා හොඳද right ඒ verse එකේ ස්ටැටස් එකේ තියෙනවද මොකක්ද ගැටලුව sir still කියන්නේ මොකද්ද still කියලා කියන්නේ පුතේ තවම still කියලා එකක් ඔව් still කියලා කියන්නේ තවම and he was still employed there ඒතකොට එයා දවස් කීපයක් මේකේ හිටියා කලබලයක් නැතුව ඔව් තව ඇහුවා කවුද පුතේ ප්‍රශ්නයක් crack කියන්නේ මොකද්ද crack කියලා කියන්නේ පුතේ කුඩා පැලුම right කුඩා පැලුම right අර මොකක් හරි දෙයක් පිටරයක් එහෙම කටුවට අපි චුට්ටි පාරක් ගහපුවම චුට්ටක් අර පැලෙන්නේ අන්නේ ඒ වාගේ right එහෙම එන සිදුරු වෙන එකට අපි කියන crack වෙනවා කියන. සර් බටර්ෆ්ලයි ට කලින් තියෙන වචනේ මොකද්ද? gorgeous කියලා කියන්නේ පුතේ ඉතා අලංකාර. ඉතා අලංකාර. හරිද? right son. He sprayed his brown and crimson wines. He sprayed his brown. Sprayed කරනවා කියලා කියන්නේ පුතේ පළල් කරනවා. right? පතුරවනවා. right? මෙයා දිගාරිනවා. sprayed කරනවා. දිගාරිනවා. right? his brown and crimson wine. Crimson. right? එතකොට ගුරු පාට right? එතකොට ඊට අලංකාරවත් තටු මෙයා දිගෑරියා wines කියලා කියන්නේ wines කියලා කියන්නේ අපි තටු හොඳද right and warm them in the අපදේ අර crimson කියන්නේ මොකද්ද සර් crimson කියලා කියන්නේ පුතේ මෙතන මේ අලංකාර දිලිසෙන wines කියලා කියන්නේ තටු and warm them in the sun warm කරා මොකද අපි warm කියලා කියන්නේ පුතේ රත් කරනවට right මෙයාලා ඊට පස්සේ මෙයා තමන්ගේ තටු දෙක දිගෑරලා රත් කරගත්තා අවුවට තියලා මෙහෙම දැන් මෙයා අල්ලගෙන ඉන්නවා and sang right sang කියලා කියන්නේ ගායනා කරනවා sing කියන එකේ අතීත කාලේ in sang now I must see the world my life has just begun මෙයා තටු දෙක දිගෑරගෙන අවුවට අල්ලගෙන දැන් හරිම සතුටින් මෙන්න මෙයා කියන්නේ now I must see the world my life has just begun ඕන මට දැන් මේ මුළු ලෝකෙම බලන්න ඕනේ මට දැන් අලුත් ජීවිතයක් හම්බ වෙලා තියෙන්නේ කියලා හොඳද right හරි begin කියන්නේ මොකද්ද begin කියන්නේ පුතේ ආරම්භ කළා ආරම්භ වුණා right begin කියන එකේ අතීත කාලේ began warm it කියන්නේ මොකක්ද warm කියලා කියන්නේ පුතේ රත් කරගත්තා උණුසුම් කරගත්තා warm උණුසුම් කරගන්නවා අපගේ world කියලා කියන්නේ ලෝකේ පුතේ ලෝකේ begin begin කියලා කියන්නේ ආරම්භ කළා
begin කියලා කියන්නේ ආරම්භ සෑන් කළා. කියලා කියන්නේ sun අපිට සෑන් sang කියලා කියන්නේ ගායනා කළා. තව එතරයි. හරි පුතේ. imagine emerge. emerge කියලා කියන්නේ පුතේ පෙනී සිටියා. right? පෙනී සිටියා. පේන්න හිටියා. දැක්කා. පෙන්නුම් කරා. ගොඩක් ඒවා තියෙනවා තේරුම්. හරි සර් හරි right. හරි එතකොට අපිට දැන් ඔන්න අපිට දැන් තියෙනවා මොකද ප්‍රශ්න ටිකක් අපිට අනිවාර්යයෙන්ම පුතේ පොඩි පොයම් එකක් ඇවිල්ලා නැත්නම් පැරග්‍රාෆ් එකක් ඇවිල්ලා අපිට අනිවාර්යයෙන්ම චූටි ප්‍රශ්න ටිකක් හැමදාම අහනවා අපේ පේපර්ස් වල. අපේ ළමයි ටිකක් අකමැති ඒ වුණාට අපි ලියන්නම ඕන ප්‍රශ්න ටිකක් තමයි පුතේ මේ තියෙන්නේ. right මේක හරි ලේසි. මේක හොඳ කොපි කරලා අපහු පේස්ට් කරන්න අපිට තියෙන්නේ. right කොපි කරලා පේස්ට් කරනවා කියලා කියන්නේ මේකේ උත්තරේ ඒකෙම තියෙනවා. ඊට පස්සේ අපිට අරගෙන ඉතින් අතනින් අරන් මෙතන තියන්න තියෙන්නේ. right එතනින් අරන් මෙතනින් තියන්න තියෙන්නේ උත්තරේ ගානේ. හොඳද? right අපි නම් මේ උත්තර ටිකත් ඔහොමම යමු. right මේ උත්තර ටික පුතා ප්‍රශ්න ටික පුතාලා ලියා ගන්න ඕනේ නෑ. මේක ඇක්ටිවිටි එකේ අංකේ දාගන්න. right ඇක්ටිවිටි එකේ අංකේ දාගන්න පුතාලා. මේ බලමු කීයද තියෙන්නේ අංකේ 8 activity 8 කියලා දාගෙන right page number එකක් දාගෙන අංක 1 කියලා දාගන්න උත්තර ටික අපි ලියා ගන්න ඕනේ. right activity 8 මේ යට තියෙන ප්‍රශ්න ටික නේද සර් ඔව් ප්‍රශ්න ටික ලියන්න දැන් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ පුතාලා ප්‍රශ්න ටික ලියන්න ඕනේ නෑ. හරි. එතකොට අපිට what was the where was the caterpillar මේ caterpillar කොහෙද හිටියේ where yes leaf leaf කියන්නේ කොලේ කියලා විතරක් හරි පුතේ right එතකොට අපිට මේකේ තියෙන ප්‍රශ්න where was the caterpillar එතකොට අපි leaf කියලා විතරක් ලියුවට බෑ පුතේ අපි ලියන්න ඕනේ මොකද්ද උත්තරේ අපිට එන්න ඕනේ පුතේ upon right upon a leaf නේද right එතකොට මෙයා හිටියේ කොළයක් මත right අපි යන්නේ ඒක ලියන්න ඕනේ right upon a leaf කියන උත්තරේ තමයි අපි එතකොට ලියන්න ඕන වෙන්නේ right මම බෝඩ් එකේ ලියපු එක පේනවද ඔව් සර් හරි right sir upon a leaf. Yes, question number 2. What was caterpillar's song? Yes, what is the song? Yes. Now must see the world. My life has just begun. Caterpillar. That is butterfly song. Right? We need the caterpillar song. What is the caterpillar song? Eat and be merry life. Yes, right. Eat, be merry, life. Right? Eat, be merry, life. Right? මෙන්න මේ තියෙන ටික right? මෙන්න මේ මම underline කරනවා. Right? Eat, be merry, life is very brief. Right? අන්න ඒ ටික තමයි අපේ එතන question number 2 එකේ answer එකට එන්නේ. right? ඒක අර ලියා ගන්න දරුවෝ. And question number 3, what was the butterfly song? ඔන්න අපිට තුන්වෙනි එකෙන් අහනවා what was the butterfly song? Butterfly song එක ඉන්න සර් ලිපිනේ නේද right okay. හරි Finish sir. හරි right sir. එතකොට
අපි දැන් ඊළඟ what was the butterfly song? right එතකොට butterfly song එක තමයි now I must see the world, my life has just began. right එතකොට අපේ equation number 3 එකේ ඒ answer එක තමයි පුතේ. right now I must see the world, my life has just began. right හරි ඒක ලියාගන්න question number 3 වලට. අර no කියන කෑල්ලත් එක්කනේ. now I must see the world. Finish, sir. හරි පුතේ right. අනේ නෑ සර්. නෑ. හරිද පුතේ? අදිෂා? ඔව් සර්. හරි right සා. එතකොට අපි තව මේක ඉස්සෙල්ලා ඉගෙන තියෙනවා rhyming words කියලා જાතියක්. rhyming words. මොනවාද අපි rhyming words කියලා කියන්නේ? කාටද මතක? rhyming words කියලා කී අපි ඉගෙනගෙන තියෙන්නේ මොනවාද? right කවුරුහරි උත්තර දෙන්න. ඔව්. शब्द වෙන වචන. එකම හැටියට શબ્ද වෙන pronounce කරන එකම sound එකේ එන වචන තමයි අපි rhyming words කියලා කියන්නේ. නේද? right අපිට එතකොට හරි මෙන්න මම වචනයක් ලියනවා go කියලා. right go කියන එකට පුළුවන් ද මට rhyming words එකක් කියන්න? right එහෙම නැත්නම් මම ලේසි එකක් දෙන්නම්කෝ. bat කියන එක. bat කියන වචනේට පුළුවන් ද මට rhyming words එකක් කියන්න? අපුදේ? cat. cat. ඔව් තව? cat තියෙනවා. ඔව් රොවිනි? sat. sat. cat. sat. තව තියෙනවද? ඔව් bat. ඔව් mat. 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 net. rat. hat. rat නේද? right අපිට අන්න ඒවට අපි එතකොට කියනවා rhyming words කියලා. හරි. අපිට එතකොට මේකේ තියෙන පුතේ leaf කියන එකට. right leaf. leaf කියන එක අපිට leaf කියන එක මොකද අපි rhyming words එක? අර යට තියෙන යට කොහෙද? drive. leaf life කියලාද? නෑ ඒක හරියන්නේ නෑ. leaf life කියනකොට වෙනස් පුතේ. අර තියෙන්නේ BRI. උඩ තියෙන්නේ නේද? right BRI brief. leaf brief. නේ? leaf brief. right? හොඳද? හරි. right එතකොට අපි හතරවෙනි එකට leaf කියන එකට brief කියලා අපිට ලියන්න පුළුවන්. හොඳද? ඔන්න දැන් තමයි චූටි ප්‍රශ්නයක් තියෙන්නේ. Do you like to be caterpillar or butterfly? Do you like to be caterpillar or butterfly? ඔයා වෙන්න කැමති caterpillar කෙනෙක්ද butterfly කෙනෙක්ද කියලා අහනවා. හරිද? butterfly. හරි. දැන් අපි කියමුකෝ කට්ටියම සමනල්ලු වෙන්න කැමතියි කියලා. නේද? ඌ ලස්සනට ඉන්නවා ඉන්න කැමතියි. පියාඹන්න පුළුවන්. right හරි. එහෙනම් මම butterfly කෙනෙක් වෙන්නේ ඇයි කියලා මට ඉංග්‍රීසි වාක්‍යයකින් කියලා ලියලා දෙන්න ඉක්මනට. මම butterfly කෙනෙක් වෙන්න කැමති ඇයි මට එක වාක්‍යයක් ලියලා දෙන්න. තේරුණාද මං කියන දේ? ඉංග්‍රීසියෙන් මම butterfly කෙනෙක් වෙන්නේ ඇයි? හරිද? right ඔයාලට එක එකව කියන්න පුළුවන්. මට ලෝකෙ වටේ යන්න පුළුවන්. මට මල් පැණි බොන්න පුළුවන්. right එක එකව කියන්න පුළුවන්. එක එක්කනට එක ඒවා. right පොඩි ළමයි එක්කලා සෙල්ලම් කරන්න පුළුවන්. සිරීපාදේ වදින්න යන්න පුළුවන්. ඔය එක එකව කියන්න පුළුවන්. right ඒ කියන ඕන එකක් ලියලා පෙන්නන්න ඕනේ. ඔව් ලියලා ලියන්න ඕනේ. right Why has I butterfly? yes පුතේ. Why has I butterfly?
ඒක පුතේ ඔයා යහන්නේ ඇයි මම බටර්ෆ්ලයි කෙනෙක් වෙන්නේ කියලානේ. I can fly. I can fly. right මට පියාඹන්න පුළුවන්. ඒ හින්දා. තව වනිතාගේ උත්තරේ ඊයක් ඕනද? එකයි. බොනවට මොකක්ද කියන්නේ? ඔව්. පැණි වලට මල් පැණි වලට මොනවද කියන්නේ අපි පුතේ? flower. Because I can drink nectar. yes නැත්තම් nectar. It is I Yes. play with children. I play with children, babies, right? I can drink nectar. නේද? right අපිට අන්න ඒ වාගේ නේද? I can go all over the world. I can go all over the world. right මට යන්න පුළුවන් මේ ලෝකේ හැමතැනම. නේ? right I can travel all over the world. right? එතකොට I am very beautiful. yes I am very beautiful. නේද? මම ලස්සනින්ද මම ලස්සනට කැමති ඒ හින්දා මම බටර්ෆ්ලයි කෙනෙක් වෙනවා. නේ? අපි අන්න ඒ වාගේ ගොඩාක් ඒවා තියෙන්න පුළුවන්. හරිද? right son. හරි. එහෙනම් ඒ ආකාරයට ඊට ඔය චූටි වාක්‍ය කීපයක් එහෙම හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? right son. අපි එතකොට එහෙනම් ඊළඟට යමු. හරි පුතාලට මතකයි right අපි දැන් පහුගිය පාඩම් වල කතා කරපු ඒ වගේ අපි adverbs ගැන කියලා පොඩ්ඩක් කතා කරලා තියෙනවා adverb කියලා જાතියක් right අපි මොනවාද adverb කියලා කියන්නේ අපි adverb කියලා කියන්නේ මොනවද කාටද මතක නිසයිඩු විනෝදී විශේෂණ පද. විශේෂණ පද කොහොම විශේෂණ පදද නාම විශේෂණ පද. නාම විශේෂණ පද කියලා අපිට දිනෙලි කියනවා ආනමඩුවේ විශේෂණ. ක්‍රියා විශේෂණ කියලා කියනවා ක්‍රියා විශේෂණ පද. ඔව් අපි adverb කියලා කියන්නේ ක්‍රියා විශේෂණ පද වලට ක්‍රියා විශේෂණ පද වලට තමයි අපි adverb කියලා කියන්නේ. එතකොට මේ adverb එකක් අපි කොහොමද හඳුනාගන්නේ පුතාලා 7 8 පන්ති වල ඉද්දී ඊට පස්සේ වෙනස් වෙනවා 7 8 පන්ති වල ඉද්දී පුතාලා කොහොමද adverb එකක් හඳුනාගන්නේ? කලින් දීලා තියෙනවද සර්? ඔව් අපි මේවා කතා කරලා තියෙනවා. adverb මතක නැහැ. අපි adverb එකක් කතා කරලා තියෙනවා. right මම ඕනනම් පෙන්නන්නම් මගේ notes එකේ මම කවද්ද කරේ කියලා. පොතේ නෑනේ. පොතේ නෑ. අපේ පොතේ නෑනේ. අපේ පොතේ නැත්නම් එහෙනම් වෙන පොතක කරන්නේ නැත්තේ නේද? හරි හරි අපි හරි එහෙනම් කතා කරමුකෝ අද. right අපි ly අගට දාලා
එකතු කරන ඒවාට අපි කියනවා adverb එකක් කියලා. right? adverb එකක්. ඒ කියන්නේ අපි පුතේ යම්කිසි ක්‍රියා විශේෂණයක් එහෙම නැත්නම් නාම පදයක් එහෙම නැත්නම් verb එකක් ක්‍රියාපදයක් කොහොම හැම එකටම ly දාන්න බෑ. right? එතකොට අපිට එක්ක නාම පදයක් නැත්නම් ක්‍රියාපදයක් එහෙම නැත්නම් නාම විශේෂණයක් මේ කියන ඒ වගේ සුදුසු ඒවට අපි ly එකතු කරලා අපිට පුළුවන් පුතේ එකතු කරගන්න හදාගන්න ක්‍රියා විශේෂණයක්. හොඳද? right? එතකොට බොහෝ විට මේකට අපි ly තමයි එකතු කරන්නේ. ඊට අමතර වෙන්නේ නැති ඒවා කීපයකුත් තියෙනවා. right? ඒවා පුතාලට තව එක දවසකින් ඒ කියන්නේ 8 පන්තියේදී ඔය ගැන කතා කරනවා. මම ඔයාලට අද ඒක තුට්ටක් මතක් කරගෙනත් යනවා ඒක. හොඳද? right සාම්. එතකොට අපි ගොඩක් වෙලාවට නාම විශේෂණ වලට තමයි ly එකතු කරන්නේ. ඊට අමතරව ක්‍රියා පද වලටත් අපිට එකතු කරලා ඕනනම් හදාගන්න පුළුවන්. right? නාම පද වලට එකතු කරලාත් හදාගන්න පුළුවන්. හොඳද? right. එතකොට අපි adjective right මේකේ අනිත් එක නනේ adverb වල අනිත් එක නනේ adjective කියන්නේ. එතකොට adjective එකක් කියන්නේ මොකක්ද කියලා චුට්ටක් කියන්න බලන්න. ඒවා ටික මතකයිනේ අපිට. adjective කියන්නේ මොනවද කියලා කියන්නේ? නාම විශේෂණ. නාම විශේෂණ. right? adjective කියලා කියන්නේ අපි නාම විශේෂණ. ඒ කියන්නේ නාම පදයක් විස්තර කරන්න තමයි අපි ඒවා පාවිච්චි කරන්නේ. right සාම්. එතකොට ක්‍රියාපදයක් විස්තර කරන්න පාවිච්චි කරන ඒවා තමයි අපි කියන්නේ පුතේ ක්‍රියා විශේෂණ කියලා. හොඳද? right? එතකොට නාම විශේෂණ කියලා කියනවා නාම පදයක් විස්තර කරන්න ගන්න ඒවට ක්‍රියාපදයක් විස්තර කරන්න ගන්න ඒවට අපි ක්‍රියා විශේෂණයක් කියලා කියනවා. හොඳද? right. එතකොට නාම පදයක් විස්තර කරන්න ගන්න adjective එක අපිට පාවිච්චි කරන්න පුළුවන් adverb එකක් හැටියට හදා ගන්න පුළුවන්. ඒ සඳහා කරන පළවෙනිම වැඩේ තමයි අපි ly එකතු කරගන්න එක. හොඳද? right සාම්. right. එහෙනම් ලියාගෙනත් නැත්නම් අපි ලියාගමුකෝ adverb කියලා මාතෘකාවක්. හරිද පුතේ? right සාම්. හරි. ලියා ගන්න දැන් ඒකට යටින් සිංහලෙන් ලියා ගන්න. යම්කිසි නාම විශේෂණයක් භාවිතා කර අපට ක්‍රියා විශේෂණයක් සාදාගත හැක. සායත් කියන්නකෝ. යම්කිසි නාම විශේෂණයක් භාවිතා කර අපට ක්‍රියා විශේෂණයක් සාදාගත හැක. යම්කිසි නාම විශේෂණයක් භාවිතා කර ක්‍රියා විශේෂණයක් සාදාගත හැක.
හරි සර්. right ඊට පස්සේ ලියා ගන්න අංක 1 දාලා sorry ක්‍රියා විශේෂණ අංක 1 දාන්න ඉස්සරහ ලියා ගන්න ක්‍රියා විශේෂණයක් සාදා ගැනීමට සර් අරකටමද? ඔව් ඊට පල්ලෙන් කියන්නේ ක්‍රියා විශේෂණයක් සාදා ගැනීමට ඊට පස්සේ අංක 1 දාගන්න ක්‍රියා විශේෂණයක් සාදා ගැනීමට අංක 1 කියලා දාලා පුතාලා ලියා ගන්න නාම විශේෂණයේ අගට හරි සර්. නාම විශේෂණයේ අගට ly එකතු කිරීම. ඒ කියන්නේ අපි දැන් ඇඩ්වර්බ් එකක් හදාගන්න තියෙන පළවෙනි ක්‍රමය. ly එකතු කිරීම. හොඳද? right. එතකොට අපි මේ යටතේ පුතේ කතා කරනවා y අකුරෙන් ඉවර වෙන නාම විශේෂණ හැර. right? y අකුරෙන් ඉවර වෙන නාම විශේෂණ හැර. හොඳද? right? y අකුරෙන් ඉවර වෙන ඒවා නෙමෙයි අනිත් ඒවා. හොඳද? ඒවට තමයි අපි ly එකතු කරන්නේ. right? අපි ඒවට තමයි ly එකතු කරලා අපි හදාගන්නේ. හොඳද? right සම්. උදාහරණ කීපයක් අපි ලියා ගමු. slowly. right? clearly. හරි දැනට දෙකක් ලියා ගන්නකො අපි දැන් ඊළඟ වැඩේ කරනකොට ඒක ටික ලියා ගන්න පුළුවන් අපිට happily ඉන්නේ ඒක අයෙන්නේ නැහැ පුතේ ඕතන්ට එන්නේ නැහැ රයිට් සම් ඊට පස්සේ අංක 2 දාලා ලියා ගන්න අංක 2 දාන්න ඊට පස්සේ අංක 2 දාලා ලියා ගන්න ILY එකතු කිරීම අංක 2 ඒතකොට ඇඩ්වර්බ් එකක් හදාගන්න තියෙන දෙවෙනි ක්‍රමය ILY එකතු කිරීම හරිද ඒක යටතේ ලියා ගන්න පුතේ ඒක යටතේ ලියා ගන්න යම් කිසි නාම විශේෂණයක්
යම් කිසි නාම විශේෂණයක් y වලින් අවසන් වේ නම් සහ y වලින් අවසන් වේ නම් සහ යම් කිසි නාම විශේෂණයක් y වලින් අවසන් වේ නම් සහ y අකුර අසල ඇති අකුර y අකුර අසල ඇති අකුර වවල් අකුරක් නොවේ නම් වවල් අකුරක් නොවේ නම් මොකක්ද සර් vowel? වවල් අකුරක් නොවේ නම් වවල් අකුරක් නොවේ නම් අග ඇති y අකුර ඉවත් කර 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 ILY යොදයි ILY යොදයි හරිද පුතේ right එතකොට අපි adverb එකක් කොහොමද පාවිච්චි කරන්නේ හදාගන්න කියන ඔය ක්‍රම දෙකක් තව එකක් තියෙනවා අපි ඒක පුතාලට පස්සේ කියන්නේ right මට කියන්න අදීෂා කියන්නේ ඔය දැන් අපි අවසානයේ ලියපු එක ILY එකතු කිරීම නේද සර්? ඔව් යම් කිසි නාම විශේෂණයක් y වලින් අවසන් වේ නම් y අකුර ඇති අකුර vowel අකුරක් නොවේ නම් අග ඇති y අකුර ඉවත් කර ILY යොදයි. right රොවිනි කියන්නේ යම් කිසි නාම විශේෂණයක් දිනේලි යම් කිසි නාම විශේෂණයක් y වලින් අවසන් වේ නම් සහ y අකුර අසල ඇති අකුර vowel අකුරක් නොවේ නම් අග ඇති y අකුර ඉවත් කර ILY යොදයි. right දෙව්මි ඇහෙනවද දෙව්මි කියන එක බලමු පොඩ්ඩක් දෙව්මි අපට ඇහෙන්නේ නෑ දැන් ලාහිරුනි යම් කිසි නාම විශේෂණයක් y වලින් අවසන් වේ නම් සහ y අකුර අසල ඇති අකුර vowel අකුරක් නොවේ නම් අග ඇති y අකුර ඉවත් කර ILY යොදයි. චමත්කය යම් කිසි නාම විශේෂණයක් y වලින් අවසන් වේ නම් සහ y අකුර අසල ඇති අකුර vowel අකුරක් නොවේ නම් අග ඇති y අකුර ඉවත් කර ILY යොදයි. හරි එතකොට මෙන්න මේකයි අපි කරන්නේ ඔය පුතේ right අපි
දැන් ඔන්න උදාහරණයක් ඇරෙන්න ඔන්න EC right EC කියන එක ගත්තාම මේකේ මෙන්න y අකුරෙන් ඉවර වෙලා තියෙනවා y අකුර ළඟ අකුර කියන්නේ s අකුර මෙතන තියෙන්නේ ඒක වවල් එකක් නෙමෙයි අන්න ඒ වාගේ වෙලාවට අපි කරන්නේ පුතේ මෙන්න මේ y අකුර අයින් කරලා ILY දානවා easily හොඳද පුතේ right එතකොට තවත් එකක් අපි happy right මෙන්න මේකේ p අකුර තියෙන්නේ y අකුර ගාව එතකොට මේකටත් අපි දාන්නේ එතකොට happy ILY හොඳද y අකුර අයින් කරලා මෙතන වවල් එකක් තිබ්බනම් පුතේ අපි මේක ILY දාන්නේ කෙලින්ම LY මයි දාන්නේ එතකොට අයින් කරන්නේත් නෑ වවල් එකක් තිබ්බොත් ළඟ හොඳද ඒකත් මතක තියාගන්න ඕනේ හරි මේ උදාහරණ දෙක ලියා ගන්න ඕකට හරි සර්. right හරි එතකොට දැන් එහෙනම් අපි ගමු පුතාලගේ workbook එකේ 51 වෙනි පිටුව 51 හරිද ගත්තා නේද පුතේ ඔව් සර්. ඔව් සර්. හරි මම ඕනනම් ඒක ෂෙයා කරන්නම් පුතාලත් එක්කලා හරි දැන් මෙන්න මෙතන අපිට තියෙනවා A සහ B කියලා දෙපැත්තක් තියෙනවා right එතකොට quick slow careful sudden clear quiet nice beautiful neat easy කියලා අපිට තියෙනවා මෙතන adjectives කීපයක් right quick කියලා කියන්නේ අපි ඉක්මන් slow කියලා කියන්නේ හිමින් careful කියලා කියන්නේ පරිස්සම් right එතකොට sudden කියලා කියන්නේ හදිසි right clear කියන්නේ පිරිසිදු quiet කියලා කියන්නේ නිශ්ශබ්ද nice ලස්සන beautiful ලස්සන right neat කියලා කියන්නේ පිරිසිදු right easy lazy හරිද එතකොට quick කියලා කියන්නේ lazy එතකොට ඒකට ly දාලා හදාගන්න adverb එක එතකොට quickly එතකොට quickly කියන එකේ පුතේ එතකොට අපිට පිටුව පුතේ 51 right එතකොට එහෙම හදාගන්න adverb එකේ තේරුම තමයි පුතේ quick කියලා කියන්නේ එතකොට ලස්සන එතකොට quick කියන්නේ ඉක්මන් එතකොට quickly කියලා කියන්නේ ඉක්මනින් හොඳද එතකොට slow කියලා කියන්නේ හිමි right හිමි right එතකොට හිමීට quick slow slowly right එතකොට carefully පරිස්සමින් හොඳද right එතකොට එහෙම වෙනස් වෙනවා අපිට හොඳද දැන් මේකේ අපිට මැච් කරන්න කියලා තියෙන්නේ මේකේ මැච් කරන්න දෙයක් නැහැ මේක ඕනම දෙකේ පන්ති තුනේ පන්ති ළමයිට දුන්නත් මේක මැච් කරනවා right අපිට අපි කියන්නේ මේක කියවනවා විතරයි අපි පුතාලා කරන්නේ එතකොට quickly slowly carefully suddenly clearly quietly nicely beautifully neatly easily හොඳද right ඉන්න හැම කෙනාම කියන්න ඕනේ yes මම ඉස්සෙල්ලාම පටන් ගන්නවා තමිග්ගගෙන් quickly slowly carefully suddenly clearly quietly nicely beautifully neatly easily yes Adisha
quick, quickly, slow, slowly, careful, carefully, studently, clear, clearly, quick, quickly, nice, nicely, beautiful, beautifully, neatly, easy, Neat. easy. Neat, neatly, neat. Yes, Rovini. Quick, quickly, slow, slowly, careful, carefully, Sudden. suddenly, clear, clearly, quiet, quietly, nice, nicely, beautiful, beautifully, neatly, easy, easily. Yes, දෙව්මීට එන්නේ නැතුවේ අපි එලායිරුනේ. Quick, quickly, slow, slowly, careful, carefully, suddenly, clear, clearly, quiet, quietly, nice, nicely, beautiful, beautifully, neatly, easy, easily. Yes, Dinelli. Quick, quickly, slowly, carefully, steadily, නෑ පුතේ sudden. suddenly, carefully, quietly, neatly, beautifully, neatly, easily. easy, easily. right? එතකොට අපිට මොනේ adverbs ටිකක් තියෙනවා. මෙහා B පැත්ත, adjective තියෙන්නේ A පැත්තේ. right? එතකොට අපි හැම වෙලාවෙම පුතේ දැන් ඔන්න බලා ගන්න. right? මම වාක්‍යයක් ලියනවා. හරිද? right. මම ලියලා තියෙන වාක්‍ය මොකද්ද? He is a quick man. He is a quick man. හොඳද? right. එතකොට මෙන්න මේකේ මම ලියලා තියෙන එකේ මෙන්න මෙතන quick කියලා තියෙනවා එකක්. මෙතන man කියලා තව එකක් තියෙනවා. එතකොට මෙතන මේ තියෙන්නේ adverb එකක්ද adjective එකක්ද? මෙතන තියෙන adverb එකක්ද adjective එකක්ද? මෙතන තියෙන්නේ adjective එකක්. මෙතන නාම පදයක් නේ තියෙන්නේ. ඒතර නාම පදේ විස්තර කරන්න තමයි අපි මෙන්න මේ adjective එක පාවිච්චි කරලා තියෙන්නේ. පුතාලට මේක තේරුම් ගන්න ලේසි. මෙතන ly නෑනේ. ලේසි ක්‍රමයක් ඒක. හැම එකටම හරියන්නේ නෑ. ගොඩක් වෙලාවට හරියනවා. ඒතර මේක ly නෑ. ඒ නිසා මේක අපේ adjective එකක් හැටියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. කියන්නේ නාම පදයක ඉස්සෙල්ලා පාවිච්චි කරලා තියෙනවා. අදිශා ගැටලුවක් තියෙනවද මොකක් හරි පුතේ? ඔන්න right මම මෙන්න මේකේ තියෙනවා පුතේ ඔන්න quickly කියලා. හොඳද? right he goes quickly. right මෙන්න එතකොට මේකේ මම පාවිච්චි කරලා තියෙන එක adjective එකක් හැටියට නෙමෙයි මෙතන adverb එකක් හැටියට පාවිච්චි කරලා තියෙන ly වලින් එකතු වෙලා ඉවර වෙලා තියෙනවා. ඒ වගේම ක්‍රියාපදයක් අසලින් අගට තියෙන්නේ. ක්‍රියාපදයෙන් පස්සේ මම එතන පාවිච්චි කරලා තියෙන්නේ. මෙයා පාවිච්චි කරලා තියෙන්නේ නාම පදයේ ඉස්සරලා මෙයා පාවිච්චි කරලා තියෙන්නේ ක්‍රියාපදයට පස්සේ. හොඳද? right? එතකොට අන්න ඒ වෙනස පුතාලා දැනගන්න ඕන. ක්‍රියාපදයෙන් පස්සේ තමයි දැනට අපි adverb එකක් පාවිච්චි කරන්නේ. මොකද මේක අපි තව ටිකක් ලොකු පන්ති වලට ගියපුවාම චුට්ටි වෙනසක් කරලා අපි උගන්වනවා ඉගෙන ගන්න වෙනවා පුතාලට පුළුවන්. හොඳද? right time. එතකොට he is a quick man, he goes quickly. එතකොට මේ කියන්නේ ඔහු ඉක්මන් මිනිහෙක්, right? එතකොට ක්‍රියාශීලී පුද්ගලයෙක් ඔහු ක්‍රියාශීලීව ගියා ඔහු ඉක්මනින් යනවා කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ. හොඳද පුතේ? right? right? එහෙනම් දැන් පුතාලගේ workbook එක ආපහු ගන්න workbook එකේ activity 3 කියලා එකක් තියෙනවා. right? ඒකේ
A නිසා B කියලා තියෙනවා. A පැත්තෙන් එකක් තෝරාගෙන B පැත්තට එකක් දාන්න. right? එතකොට යන්නේ එහෙම ක්‍රියාපද ටිකට අපිට go කොහොමද? යනවා කොහොමද? right? තේරුණාද? පුළුවන්ද කරන්න ඒක? සර් ඈ? තේරුන්නේ නැහැ සර්. මේකේ දැන් පුතේ go කියලා තියනවානේ පළවෙනි පැත්තේ. go කියන්නේ යනවා. මෙයා යන්නේ කොහොමද? අපට පුළුවන් මෙතන go quickly. right? එතකොට heavily කියලා කියන්නේ බරට, තදට. brightly කියලා කියන්නේ පුතේ දීප්තිමත්ව. fluently කියලා කියන්නේ දක්ෂව. quickly කියලා කියන්නේ ඉක්මනින්. suddenly කියලා කියන්නේ හදිසියේ. greedily කියලා කියන්නේ අපි කෑදරව. soundly කියලා කියන්නේ ශබ්දෙන්. attentively කියලා කියන්නේ සාවධානව. sweetly කියලා කියන්නේ රසවත්ව. right? bravely කියලා කියන්නේ නිර්භීතව. හොඳද? දැන් ඔය ටික අමතක වෙනවා නම් මේ B කියන පැත්තේ වැඩ ටික ඉස්සෙල්ලා පොතේ ලියා ගන්න. මම ඒක ඕනනම් එතන සිංහල තේරුම් ටික දෙන්නම්. මොකද කියන්නේ? හා සර්. හරි. B කියන පැත්තේ වැඩ ටික ලියා ගන්නකො එහෙනම් ඉක්මනට. B කියන ඒවා B පැත්තේ තියෙන ඒවා ටික ඉක්මනට ලියා ගන්න. හරි. පුතාලා එතකොට අපිට මෙතන B පැත්තේ පළවෙනියට තියෙනවා heavily. right? heavily කියලා කියන එක පුතේ අපිට අදහස් කීපයක් තියෙනවා. එකක් තමයි තදේට අපි දැන් වැස්ස වාගේ නම් කියන්නේ. එතකොට වැස්ස නම් තද වැස්ස. එහෙනම් හයියෙන් වහිනවට අපි කියන්නේ heavily කියලා. හොඳද? right? එතකොට heavily කියනවා තද කියන්නේ right බරට right සැරෙන් කියලා කියන්නේ ඔය තේරුම් ඔක්කොම තියෙනවා. heavily කියන්නේ සැරෙන් තදට right බරට ඔය ආකාරයට අපිට තේරුම් කීපයක් තියෙනවා. හොඳද? right ඊට පස්සේ දෙවෙනි එක brightly right අපි brightly කියලා කියන්නේ පුතේ දීප්තිමත්ව. brightly කියලා කියන්නේ දීප්තිමත්ව. එතකොට fluently කියලා කියන්නේ දක්ෂව. fluently කියලා කියන්නේ දක්ෂව. right quickly කියලා කියන්නේ අපි එතකොට ඉක්මනින් quickly කියලා කියන්නේ ඉක්මනින්. right එතකොට suddenly කියලා කියනවා හදිසියේ suddenly කියලා කියන්නේ අපි හදිසියේ. right ඊට පස්සේ greedily කියලා කියන්නේ පුතේ කෑදරව අපි අර කියන්නේ පෙරේතකමින් කියලා. right ඒකට අපි කියන්නේ greedily කෑදරව. soundly කියලා කියන්නේ සද්දෙන්. attentively කියලා කියන්නේ අපි සාවධානව. attentively කියලා කියන්නේ සාවධානව. ඊට පස්සේ පුතේ sweetly කියලා කියන්නේ මිහිරිව ප්‍රණීතව රසවත්ව. මිහිරිව ප්‍රණීතව රසවත්ව. ඊට පස්සේ bravely කියලා කියන්නේ නිර්භීතව. sweetly කියන්නේ අපතේ
sweetly sweetly කියලා කියන්නේ මිහිරිව. මිහිරිව රසවත්ව මිහිරිව රසවත්ව sir ඊට උඩට කියන්නකො වේගෙ වැඩි. අම්මෝ ආවනම් ඔන්න මුල ඉඳන් කියාගෙන යන්නම්කෝ අය. heavily කියලා කියන්නේ බරට තදට සැරේට. brightly කියලා කියන්නේ දීප්තිමත්ව. fluently කියලා කියන්නේ දක්ෂව චතුරව. right? quickly කියලා කියන්නේ ඉක්මනට. suddenly කියලා කියන්නේ හදිසියේ. suddenly කියලා කියන්නේ හදිසියේ. greedily කියලා කියන්නේ කෑදරව. කෑදරව ඒ කියන්නේ අපි පෙරේතව කියලා කියන එකත් ගන්න පුළුවන්. soundly soundly කියලා කියන්නේ සද්දෙට. හරි sir. ඉවරයිද? හරි right sir. එතකොට දැන් ඔන්න අපිට දැන් ඕකට සුදුසු ඒවා දාන්න තියෙන්නේ මේ පැත්තෙන්. හොඳද? ඒ වැඩේ ඉවර කරාද නෑ නේද? රුවින් ඉවරද පුතේ එහෙම? නෑ නේද? ඉවරනේ? නෑ. හරි. හරි. එහෙනම් මෙන්න මේ පැත්තේ තියෙනවා ක්‍රියාපද ටිකක් තියෙනවා. go, listen, eat, speak, sing, sign, bite, sleep, train, live කියලා. ඒතර go කියන්නේ යනවා, listen කියලා කියන්නේ අහුම්කම් දෙනවා, eat කියන්නේ කනවා, speak කියලා කියන්නේ කතා කරනවා, sing කියලා කියන්නේ ගායනා කරනවා, sign කියලා කියන්නේ බබලනවා, fight කියලා කියන්නේ දබර වෙනවා, sleep කියලා කියන්නේ fight කියන එක සටන් කරනවා කියලාත් ගන්නවා පුතේ. right sleep කියලා කියන්නේ නිදා ගන්නවා. right rain කියලා කියන්නේ එතකොට වහිනවා. right leave කියලා කියන්නේ හැරදමා යනවා. right පිටත් වෙනවා. හොඳද? right හරි. ඉක්මනට එනනම් ඔකට right දාගන්න. A පැත්තෙන් එකයි B පැත්තෙන් එකයි A පැත්ත එක ඉස්සෙල්ලා තියෙන්න ඕන. හොඳද? සර් ගෝ කියන එකට පස්සේ තියෙන වචනේ මොකක්ද? listen listen කියලා කියන්නේ පුතේ ඇහුම්කන් දෙනවා. සර් පුතේ sign කියන්නේ මොකක්ද? sign කියලා කියන්නේ පුතේ බබලනවා. දිලිසෙනවා කියන්නේ අපි.
sir ඔව් පුතේ speaking ස්පීක් කියලා කියන්නේ පුතේ කතා කරනවා. හරි අපිට වෙලාව ඇති නේද පුතේ රයිට් අපි එහෙනම් බලමු කොහොමද මේක මැච් කරන්න කියලා නේද රයිට් අපි රයිට් මම මැච් කරනවා පළවෙනි පාර ඊට පස්සේ පුතාලා කරන්න ඕනේ මම මැච් කරපු එකත් එක්කලා වෙනස් වෙලා තියෙනවා නම් ඒක හදාගෙන ඊට පස්සේ මේක කියන්න ඕනේ හොඳද පුතේ රයිට් go quickly ඉක්මනට යනවා හොඳද රයිට් මේකට පුතේ go suddenly කියලා කියන්නත් පුළුවන් හොඳද රයිට් හදිසියේ යනවා රයිට් ඒ දෙකම කියන්න පුළුවන් රයිට් සර් ලීව් කියන්නේ මොකද්ද? අපුතේ leave කියලා කියන්නේ පිටත් වෙනවා leave පිටත් වෙනවා right listen attentively right ඒකට ඒක විතරයි හරියන්නේ පුතේ සාවධානව අසා සිටිනවා හොඳද right eat කනවා කොහොමද අපි කන්නේ මොනාරි හම්බුනම greedily නේද eat greedily right speak oh soundly අපිට පුළුවන් speak fluently oh speak fluently speak soundly කියන්නත් පුළුවන් හොඳද right ඊට පස්සේ sing oh sing sweetly right ඊට පස්සේ shine brightly right අනේ හිමින් කියවන්නකෝ සර් පොඩ්ඩක්. මේ මම මැච් කරලා තියෙන්නේ. දරුවෝ. පේනවනේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙනව නේද? නැද්ද? අදිෂා? හරි හරි. Yes, fight bravely. Fight bravely. Sleep heavily. තදට නිදා ගන්නවා. right? ඒ කියන්නේ තද නිින්දේ නිදා ගන්නවා ඈ. S2 තද කරගෙන නෙමෙයි ඈ. right? ඊට පස්සේ rain soundly හයියෙන් වහිනවා උලං ගහලා එහෙම right මේකට rain heavily කියලා ගන්නත් පුළුවන් පුතේ right සමහර වෙලාවට දෙකක් තුනක් ගන්න පුළුවන් ගැටලුවක් නැහැ leave suddenly හදිසියේ පිටත් වෙනවා හොඳද right දැන් මට මේ මැච් කරපු හැටියට හෝ පුතාලා ලියලා තියෙන හැටියට කියවන්න ඕනේ right අපි ඉස්සෙල්ලාම ගමු දිනේලි පිරාෂා අනේ චුට්ටක් ඉන්න සර් අපි එහෙනම් යමු බලන්න මල්සිරිපුරට ගිහිල්ලා එන්න අපි ටිකක් ඉන්න තාලිය ඔක්කොම ටික ලියනවාද තව අපිට හබරත්තාව පැත්තෙන් පටන් ගන්නත් බැරි වෙයිද මොකද්ද සර් වචනේ අර FLUENTLY කියන්නේ fluently අල්ෆා යන්න ලු යන්න y යන්න අල් යන්න අල්ට යන්න ලියන්න fluently ඔව් දෙව්මිලගේ දෙව්මිට වොයිස් නැන්නේ
හරිද පුතේ? හරි සර්. හරි right එහෙනම් තව එක කියමු. Go quickly, listen attentively, attentively, eat greedily, speak soundly, sing sweet, shine brightly, heavily, rain soundly, live. yes රුවිනි ඉවරයි නේද පුතේ? ඉන්න සර් මං කියන්නම්. හරි එහෙනම් අදිශා කියමු. Go quickly, listen attentively, eat greedily, speak fluently, speak fluently, sing sweetly, shine brightly, fight bravely, sleep heavily, rain soundly, live live suddenly. shortly. yes කවුද පුතේ ඊළඟ? රුවිනි Go quickly, listen attentively, eat greedily, speak fluently, sing sweetly, shine brightly, fight bravely, sleep heavily, train soundly, live suddenly. yes රුවිනි Go quickly, listen attentively, eat greedily, speak fluently, sing sweetly, shine brightly, fight bravely, sleep heavily, rain soundly, live suddenly. yes දෙව්මිට වැඩිනෙලි Go quickly, listen attentively, eat greedily, speak proudly, sing sweetly, sing shine brightly, print bravely, speak heavily, rain soundly, live soundly. suddenly right පුතේ මේක අපි කියන්නේ මේ sleep sleep නෙමෙයි sleep අල්ෆායන ලියන්න අල්ෆායන right sleep හොඳද right එතකොට පුතේ අපිට පුළුවන් වෙන්න ඕනේ මෙන්න දැන් මේ වචන ටික පාවිච්චි කරලා පොඩි වාක්‍ය හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ හොඳද right අපිට කියන්න ඕන වුණොත් එහෙම right අපිට කියන්න ඕන වුණොත් අපි කොහොමද දැන් කියන්නේ right ඔහු යනවා ඉක්මනට අපි ඒක ඉස්සරහ ඉවරයි right අපි කියමුකෝ එහෙනම් right නිමාලි ගායනා කරනවා ලස්සනට කියලා කොහොමද අපි කියන්නේ නිමාලි sings right නිමාලි sings මෙතන ස්ථානෝ sing sweetly right right එතකොට නිමාලි sings මෙයා ඒක වචනේ නම් දෙකට s එකක් දාලා තමයි පාවිච්චි කරේ right එතකොට අපි මේක they කියන එකට පාවිච්චි කරොත් එහෙම උදේ they sing කියලා විතරයි පාවිච්චි කරන්නේ හොඳද s දාන්නේ නෑ එතකොට ඒක වචන නොවන නිසා right එතකොට they sing sweetly හොඳද right ඒ නිසා එහෙම අපිට පුළුවන් වෙන්න ඕන හරි right එතකොට පුතාලට මම මේකේ homework එකක් දෙනවා දැන් අපි ওই දුන්න වචන 10 වාක්‍ය 10කට හදලා
කියන්න ඕනේ. පළවෙනි වෙලාවේ වොයිස් මැසේජ් එක දාන්නේ නෑ. මම කිව්වන් පස්සේ මට ඔයාලා වාක්‍ය ටික ලියලා මම හදලා එව්වන් පස්සේ දෙවෙනි පාර වොයිස් මැසේජ් එක දාමු. හොඳද? තේරුණාද? වෙන ගැටලු හදලා එවුවම නේද වොයිස් මැසේජ් එක දාන්නේ? ඔව් ඉස්සෙල්ලා පාර ඔයාලා මට වාක්‍ය ටික හදලා එවන්න. ඊට පස්සේ ඒවා හරි ගස්සලා මම ආපහු පුතාලට දානවා. ඊට පස්සේ වොයිස් මැසේජ් එක එවන්න. හා සර්. හරි? රයිට්. now අපි රුබිනි පොඩ්ඩක් බලා ගන්න අපේ අනේ දැන් මුලින් ඇඩ් කරලා ඉන්නේ ගෲප් එකට පුතේ. අපි වොයිස් මැසේජ් එක සාවන් පස්සේ ඒක පොඩ්ඩක් බලලා එහෙම අපහසු නම් එහෙම බලලා ගන්න. එහෙම නැත්නම් කෙලින්ම ඩිරෙක්ට් වැඩේ කරන්න පුළුවන්. හොඳයි රුබිනි පුතේ රයිට් හරි. වෙන ගැටලු තියෙනවද පුතේ? අපි ඒක ගලපලා ලියන්න කියන්නේ go quickly එහෙමනේ. go quickly කියන්නේ මෙහෙමයි දැන්. අපි කියන්නේ අම්මා යනවා ඉක්මනට. අපි කොහොමද කියන්නේ ඔක? Mother go quickly. අද go කියන්න පුළුවන්ද? Goes. mother goes. අන්න එහෙම වෙනස් වෙන්නත් ඕනේ. හොඳද? right? එහෙම එකින් එකට හදන්න ඕනේ. right? වෙන ගැටලු තියෙනවද මොකවත්? නෑ. ඊළඟ එක පුතේ දැන් අපිට දැන් පුතාලගේ ලබන සතියේ ඉස්කෝලේ පටන් ගන්න වාගේ තියෙන තාත්තෙට right? එතකොට පටන් ගත්තොත් අපිට දැන් මේ වාගේ දාපු වෙලාව පිළිබඳ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඔයාලට දැන් මේ අපි ගොඩක් වෙලාවට කොහොමද ක්ලාසස් පටන් ගන්න වෙන්නේ නෑනේ මේ හෝල් ක්ලාසස් right? ඒ නිසා දැන් ඔයාලට ඔය ඉන්න 6 7 දෙනා right? අපි තව 7 දෙනෙක් විතර අඩුයි right? නැත්නම් 14ක් ඉන්නේ. එන්න දෙන්නේ right? පුතාලට පුළුවන්ම දවසක් තියෙනවද මොකක් හරි අපිට පුළුවන්ද පුතේ බදාදා අද හවස පුතාලට පුළුවන් වෙලාවක් 4 වාගේ ගන්න හැකියාවක් තියෙනවද දිනෙට ඊළඟ සතියේ ඉඳලා පුළුවන් බදාදා 4ට ගන්න පුළුවන්ද? हाँ सर දිනෙට මොකද? පුළුවන් වෙයි. අනිත් අය ගැටලු නැද්ද මොකවත්? බෑ. yes දෙවිට ගැටලුවක් තියෙනවා. පුතේ දෙවුනි 6 මොකද? දෙවි 6 දෙවිට බ්‍රාස්පතින්ද දවසම බෑ. right? එතකොට බදාල් දවසම බෑ. බ්‍රාස්පතින්ද හවස 6 මොකද? 6 අමාර වෙනවා. අඟහරුවාදට දාගමුකෝ සර් අනිත් දවස් ටිකේ හවස පන්ති. අඟහරුවාද අනිත් අයගේ මොකද ගැටලු? හොඳයි. අඟහරුවාද සමික්කට පුළුවන්. දෙවිට අඟහරුවාදක් බෑනේ. දෙවිට පුළුවන් දවසක් ඉක්මනට කියන්න බලන්න පුතේ දෙවි. දෙවි මට ඉක්මනට දාන්න උදාර වොයිස් එකේ ඉන්න අඩි ගැටලුව. මේ පුළුවන් දවසක් දාන්න බලන්න අපි ඊට පස්සේ අනිත් අයට පුළුවන්ද කියලා බලන්න ඉක්මනට. අයියෝ සර් තියෙන දවසක තියමු. ආකාරී පුතේ අපහසුතාවයක් වුණොත් ඒක හරි නෑනේ. දෙවි සතුදා හවස මොකද කට්ටිය? බෑ සර්. දිනෙලිට බෑ. දිනෙට දවසම බැරි. පුළුවන් සර්. උදේ නම් ඉතින් ඉස්කෝලේ පටන් ගත්තොත් කොහොමද දැනන්නේ? ඉස්කෝලේ පටන් ගත්තොත් 3 වෙනකම් බෑ සර්. ඔව් ඊට පස්සේ මම අහන්නේ අය වාගේ ඊට පස්සේ පන්ති 4ට පටන් ගන්නවා. ඔව් අය අමාර අපිට බැරිද පටන් ගන්න? 6:00 7ට නම් පුළුවන් සර් ඒත් 8ට පන්ති.
එදිරිදා බැයිද සර්? එදිරිදා නම් බැරි වේ පුතේ. එදිරිදා පාන්දර පටන් ගන්න වෙන්නේ. රයිට් හරි. මම මේක කරන්නම්. මොකක් හරි පාන්දර වෙලාවක් බලලා රයිට් මම ගෲප් එකට දාන්නම්. අපි ඊට පස්සේ පුළුවන් ද බැරිද කියලා ඊට පස්සේ සාකච්ඡා කරලා බලමු. අපි දැනට ඉස්කෝලේ යනකොට පාන්දර බෑනේ. ඔව් ඒක තමයි සෙන්සුරාදා ඉදිරියට පාන්දරක් කොහෙ වෙන්නේ. රයිට් මොකද දැන් වෙන්නේ අපි දැන් දෙපැත්තට අද උදේ තියෙනවා ඊට පස්සේ ඊළඟ දවසේ ආවද තියෙනවා. ඔහොම වුණාම ඔයාලගේ තියෙන අනිත් ක්ලාසස් ටිකත් එහෙම එයාලා එක දවසකට දාගත්තාම ඊට පස්සේ අපිට ඊළඟ ක්ලාස් එකක් දාගන්න වෙලාවක් එන්නේ නැහැ. දැන් ඉඳලා අපි ක්ලාස් එක පිට කරගෙන තිබ්බාම අපිට ආපහු වෙනස් කරන්න දෙයක් වෙන්නේ නැහැ. රයිට් ඒ නිසා අපි බලමු දැනට ඔය තත්ත්වෙට ඔහොම තිබ්බොත් අපි ලබන සතියේ බ්‍රහස්පති බදාදානේ රයිට් බදාදා උදේට ගන්න බලමු. රයිට් ඉස්කෝලේ පටන් ගත්තේ නැත්තම්. හරි මම කොහොමද ගෲප් එකට මැසේජ් එක දාන්න දාලා අපි බලමු කොහොමද කරන්න පුළුවන් කියලා. හරිද? රයිට් හරි අපි එහෙම කරමු. හරි ඕකේ. then right වෙන ගැටලු තියෙනවද මොකක්ද? සෙනසුරාදා හවස බැයිද 6:00ට? සෙනසුරාදා හවස අපි බලමු. right අය මොකක් හරි බලමු මොකද? right අපි කොහමයි කට්ටියටම එකතු වෙන්න පුළුවන් වෙලාවක් දාගමු. හොඳේ? right right sorry then okay right I wish you all the best. Right, have a nice day.